සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේහි කේච භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ සබ්බේ තේ පංචුපාදානක්ඛන්දේ අනුස්සරಂತಿ ඒතේ සංවා අඤ්ඤතරං තීති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා මම හිතන්නේ 59 වෙනි වෙන්න ඇති දුරස්ත වැඩමුළු අංකයේ ඒ සඳහා Zoom තාක්ෂණය හරහා මේ වැඩමුළුව සඳහාම පුදු මාතෘකාව වශයෙන් මේ කච්චනීය සූත්‍රය තෝරාගෙන තියෙනවා මම ඒක වැරදි විදියට නම් කෙරුවේ චේතෝ කීල සූත්‍රය කියලා දැන් ඒක නිවැරදි වෙලා තියෙනවා. මේක සංයුත්ත නිකායේ කන්දක වර්ගයට කන්දක වර්ගයට සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. ඒක බොහොම පුළුල් විෂයක් ප්‍රදේශයක් ආවරණය වෙන විදියට ශ්‍රී මුක දේශනාවක් විදියට සරුවචන් වහන්සේගේම දේශනාවක් විදියට ඉදිරිපත් වෙන්නේ. ඉතින් එතෙන්දී අපේ කල්පනා විදියේම නැත්තම් මානසිකාරයේ සරුවචන් වහන්සේ නිකන් යොමු කරනවා ඊටාම රැඩිකල් වාදී විදියකට මාන්නේ මේ ලෝකයේ ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා යම් වෙලාවක අදිමානුෂික ශක්තියක් ඇතුව එහෙම නැත්නම් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබලා පෙරවිසෝ කඳපිලිවත දන්න ඥානෙ ලැබලා සිහි කෙරුවොත් සිහි කරන්නේ පංච උපාදානස්කන්ධේ තමයි. ඉතින් ඒ කියන්නේ මම වේවා අනුන් වේවා මම අතීතයේ සිහිපත් කරන මම අතීතයේ සිහිපත් කරන්නේ පංච උපාදානස්කන්ධය අනුව. මම අනික් කෙනෙක් මේ සිහිපත් කරන්නේ පංච උපාදානස්කන්ධය අනුව. ඒක මේ සම්මත දෙයක්. එහෙම නැත්නම් සනාතන ධර්මයක්. ඉතින් ඒකට අපි කවුරුවක්වත් එහෙම අත් දෙකම උස්සලා ඡන්ද දෙනවා මිසක් අපිට ඡන්ද නොදී ඉන්න බෑනේ. ඒකට වෙනයින් කියන දෙයක් අපිට නෑනේ. ඉතින් මේන් එහාට ගිය මොකද්දෝ සරුවචනාන්තේ හංගපු දෙයක් වෙන මේ පංච උපාදානස්කන්ධෙන් එහාට ගිය තවත් එකක් තියෙනවා. ඒක අපි දන්නෙත් නෑ දැකලත් නෑ දැක්කා නම් සංසාරේ ඉන්නත් බෑ. ඒක නොකියා කියවන දෙයක්. අන්නේ නොකියා කියවන දෙයට මේ නොදන්නා නොදරුවෝ යොමු කරවීම සඳහා සර්වචනාංශේ මතක් කරනවා දන්නවනම් සිහි කෙරුවා නම් තමන් හෝ අනුන් හෝ අපිට ගෝචර වෙන්නේ පංච උපාදානස්කන්ධය තමයි. ඒක ඇත්තටම මේ පුද්ගලයා නියෝජනය කරනවාද නැත්නම් මම අතීතයේ මං කියන සර්වචනාංශෝ කියන දේ නියෝජනය වෙනවද නැත්නම් පුද්ගලයෙක්ගේ නැත්නම් ආර්ය වෝහාරය හැටියට පංච උපාදානස්කන්ධේ ඉක්මවපු යමකින් යමෙක් නියෝජනය වෙනවද නැත්නම් මේ ජීවත් වෙද්දී ගිය ආත්මේ හෝ මේ ආත්මේ හෝ අනුන් හෝ තමන් හෝ මේ පංච උපාදානස්කන්ධය කියන ඇහැට කනට නාසයට දිවට කයට මනසට ගැටෙන දේවල් එහයින් ගිය තාම මොකද්දෝ තියනවාද කියලා. ඉතින් ඒක නිකන් গুপ্তව තියෙන්නේ. ඒ গুপ্ত දෙයට හිත යොදවන්නේ පේන දේ විස්තර කරලා දීලා. දැන් ඕනම කෙනෙකුට පේන්නේ මේ ටික විතරයි. ඉතින් මේ දෙයට අපි ආත්මය කියලා දාමුකෝ දැනට මේ දැන ගැනීම සඳහා නිකන් නල්ලයි පොතී ශීර්ෂකක් දානවා. අපි දානවා නැස්චාර්ත උපකල්පනයක්. ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා තින් පහ දාන්නවනේ. ඒක තමයි ඊගා පරිච්ඡේදේ. ඒ උපාදානස්කන්ධ පහෙන් එහාට ගිය යමක් තියෙනවා නැත්තම් යමක් නැහැ. ඒ නැති හෝ ඇති යමට ආත්මය කියලා කියනවා. ඉතින් මේ ආත්මය ගැන කතා කරන්න නෙවෙයි මේ කජ්ජනීය සූත්‍රේ කතා කරන්නේ. හැබැයි නොකියා කියන ක්‍රමයට තමයි මේක කියන්නේ. එතකොට මේ ආත්මය බුදුචානන්සේ වැඩ හිටපු කාලේ දැන් ඉන්න කාලයට වැඩිය ටිකක්
වෙනස් වගේ හිතෙනවා කියනකොට පරමාත්මය සහ ජීවාත්මය කියලා දෙකට කඩනවා. පරමාත්මය තමයි මේ ලෝකේ ඔක්කොම මවපු මුල් වෙච්ච ਸਰබලධාරී සර්වව්‍යාපී ඒකෝ හරි නැති දෙකක් නෑ එකයි අජාතං අභූතං අකතං අසංකතං එක ඉපදිලත් නෑ පිනී හිටිලත් නෑ කවුරුත් විසින් කරන ලද්දකුත් නෙවෙයි සංකතේකුත් නෙවෙයි අන්නේම පරමාත්මයක් තියෙනවා අන්නේ පරමාත්මය කවුරුවක්වත් දකින්නෙත් නෑ දැක්කා නම් මේ කක්කාවට මම කියන්නේ නෑ නමුත් දැකපු නැති දේ නිසා දැකීම නිසා අපිට මේ අල්ලන්න පුළුවන් කක්ක ටික අල්ලන්න පොඩි ළමයි සෙල්ලම් කරන්න වගේ මේ රූප වේදනා සංඥා සංඛාර අරගෙන මේ ආත්මෙ විතරක් නෙමෙයි අපි ගිය ආත්මයේ කෙරෙහි ඥානෙ විහිදුවවන ඒ විහිදවන්නේත් ඔය channels ඔය නාලිකා හරහා තව කෙනෙකුට අපි රෙෆරන්ස් දෙනවා නම් නැත්නම් අසවල් තැනත්තා කියලා ওই රූප වේදනා සංඥා සංකාර විතරමයි විඥාන විතරමයි. ඉතින් මෙවැනි කොටු වෙච්ච මෙවැනි පටු වෙච්ච මෙවැනි අන්ධකාර වෙච්ච මෙවැනි අවිද්‍යාවෙන් වැහිච්ච මෙවැනි මුලාවක ඉන්න ලෝකයක තියෙන sannivedana ගැන කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. ඒක ආර්ය වෝහාරයකට වැටෙන්නෙත් නෑ ආර්ය sannivedanaක් වෙන්නත් බෑ. ඉන් එහාට මේ පරමාර්ථයක් තියෙනවද නැද්ද කියන එක අපි මම හිතන්නේ ඉස්සරහට යනකොට අපිට ඔය කතා කරන යනකොට මතුවේයි. ඒක විස්තර කරනකොට Hindu ආගමේ කියන්නේ ඒ ආත්මය විසින් මවන ලද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක කියන්නේ ජීවාත්මය කියලා. මේ ජීවාත්මය පරමාත්මයේම නියෝජනයක්. මේ ජීවාත්මේ මම වෙමි කියලා හිතන තාකල් පරමාත්මේ දැක ගන්නත් බෑ පරමාත්මෙට යන්නත් බෑ එහෙන් අපි පයින් ගහලා එලවනවා ජීවාත්මය අහිංසක වෙලා නිහතමානී වෙලා මෙහෙම දෙයක් නෑ ওই රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ සේරම හීන ඔක්කොම බීබමිනියගේ හීන විකාරයක් එහෙම නැත්නම් මේ භාෂාවක ව්‍යාකරණයක් අවශ්‍ය නිසා හදාගත්ත පචයක් ඉන් එහාට ගිය යමක් තියෙනවා නම් ඒක කෙලින්ම පරමාත්මයට සම්බන්ධ වෙනවා කියලා තමයි ඒගොල්ල කියන්නේ. ඒ කියන්නේ බ්‍රහ්ම පදාර්ථයට සම්බන්ධ වෙනවා. මට එතෙන්ට යන්න බැරි මම මේ රූපේ මම කියා ගන්න නිසා නැත්නම් වේදනාව මම කියා ගන්න නිසා සංඥා සංකාර විඥාන කියන මේ පහෙන් ඕ පහේම සම්මුතියට මම කියන තාක්කල් මම එක් හැදෙනවා. ඒක ඉන්න තාක්කල් ඌට ගෙදර යන්න දෙන්නේ අම්මයි හරි තාත්තයි පයින් ගහලා එලවනවා. කොයි වෙලාවකරි මේක නා නිහතමානී වෙලා එම රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරක් විඥානයක් කියන මේ දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා තේරුම් ගත්තා නම් එතකොට කෙලින්ම ගිහිල්ලා ප්ලග් වෙන්නේ සම්බන්ධ වෙන්නේ අර කියන මහාත්මයට එහෙම නැත්නම් පරමාත්මයට කියලා කියන්නේ. ඉතින් ඔක විස්තර කරලා කියනකොට ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කවුද මේකට අහුවෙන්නේ නැත්තේ එක්ක පරමාත්මයක් තියෙනවයි කියන කතාවට හෝ එනත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි මම කියන ජීවාත්මය කියන හෝ මේ ප්‍රබුද්ධ ඉදිරිපත් කිරීම Hindu වේදේ තාමත් දක්ෂව ඉදිරිපත් කරනවා ඒ නිසා ඒ වගේ සංකල්ප බුද්ධ පරිනිර්වාණයට පස්සෙත් සිද්ධ වුණා බුද්ධ පරිනිර්වාණයට ඉස්සෙල්ලත් ඉන්දියාවේ තිබ්බා ඉච්චර සුද්ධ වෙලා තිබුණේ නැහැ සුද්ධ උනේ බුදුජානනාංශයේ දේශනා විලාසය නිසා ඊට පස්සේ බුද්ධ ධර්ම සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් මැකුවා ලංකාවෙත් මැකුණා ඔය හැම කෙනත් කරන්නේ ඒක මකන එක තමයි. මොකද හැම වෙලාවෙම මේ රූපේ කියන්නේ මම වේදනාව කියන්නේ මම සංඥා සංකාර විඥාන කියන්නේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කොච්චර පච කිනවද බලන්න කොච්චර ක්‍රියා කරනවද බලන්න කොච්චර අපි හිතනවාද කියලා බලන්න. ඉන් එපිට දෙයක් ගැන අපිට හිතා ගන්න අපේ අම්මලා තාත්තලා අපිට ඉංගියක්වත් පෙන්නලා නැහැ. පෙන්නන්නත් බෑ. පෙන්නනට උන්දලා කැමතිත් නැහැ. අපිත් අපේ දරුවන්ට ඕකමනේ පෙන්නන්නේ ඩෙන්ටි කාඩ් එකක් ගන්න මුණත් ආඩුව පෙන්නලා ඔන්න උඹ. ඔන්න නෝම්බරයක් තියෙනවා. ඔන්න ඔබේ ලයිසන් එක. ඔන්න ඔබේ බැංකු නෝම්බරේ. මේ දේවල් වෙනවා කියලා ඔය රූපයත් එක්ක නටන. ඉතින් මෙහෙව් ලෝකෙක වෙනමම කොමියුනිස්ට් ධර්මයක් නෑ මුළු ලෝකෙම භෞතිකවාදී තමයි. ඒකෙන් ඒක
කොටු කරලා වෙන් කළා තමයි ඔය කාල් මාක්ස් තුමා වෙනම භෞතිකවාදයක් කියලා ගත්තේ. ඒක අතුරුටු බිබී පුස්තකාලයක ඉඳලා කියව පචයක් මිස එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. කවදාකවත් එතුමා ඒ කියාපු දේ සිද්ධ වුණෙත් නැහැ. එංගලන්තේවා සිද්ධ වුණේ නැහැ. දැන් රුසියාවේ සිද්ධලා තියෙන වෙන විකාරයක්. ඒ ඔක්කොමත් ඒදී අපි ඉන්නේ කොහෙද කියලා බලමු. මම ඉන්නේ කොහෙද කියලා බලමු. මේ රූපේ මම දැන් මෙතන කියන තැන තමයි තියෙන්නේ. ඉතින් මේකට යන්න බුදුරජාණන්සේ අපි අඬ ගන්නන්නේ ඕ පුතේ උඹට කවදා හරි භාවනා කරලා උසස් ඵලයක් විදියට පෙරවිසු කඳපිලියොත් දැක්කා නම් උඹ පෙරවිසු ආත්මේ රූපේ දකීවි වේදනා දකීවි සැප දුක් විඳපු ඇති සංඥාවල් දකීවි උඹට නම දීපු ඇති මෙමය අම්මගේ නම මෙමය තාත්තගේ නම මෙමය සංස්කාර කියාවි මම මෙහෙම කෙරුවාවල් කෙරුවා උඹ జగත අරක කෙරුවා මේක කෙරුවා කියලා කෙරුවාවල් ටික කියාවි. එතන විඥානයේ කොච්චරක් අරූප මම නෙවෙයි කියන්නේ එයයි මමයි වෙන් කරගන්න නටපු නැටිල්ල අපි කරන්නේ මේකනේ උදේ ඉඳලා හැන්ද වෙනකන්. අල්ලපු ගෙදර බබයි අපේ බබයි වෙනස් මම වෙනස්. ඉතින් බන්දින්ට ඉස්සෙල්ලා දෙන්න නිකන් කිරි පැණි වගේ බෙට හාප් කියාගෙන තමයි ඉන්නේ. බැන්දට පස්සේ නොදකින් නොපතන් උයන බතක් කණ්ඩවත් කැමති නැහැ ප්ලේන් ටිකක් හදලා දුන්න බොන්න කැමතිත් නැහැ වහදෙයි කියලා. ඉතින් එහෙව් ලෝකෙක ඉන්න ගමන් අපි මේ බණ භාවනා කරලා අපි මේ දුරස්ත වැඩමුළු කරලා අපිට පුළුවන් වෙයිද මේ රූපේ ඉක්මොල බලන්න වේදනා ඉක්මොල බලන්න ඇත්තටම ඒකටද මේ මුළු දීලා ඉන්නේ අපි බැලුවොත් ඒක නොවන පැත්ත වැඩි නිසා දෝ සරුවච්චන්හන්සේ මුලින්ම බණ නොකියන්න තීන්දුව කරා. ඒක මම හිතන්නේ බණහන කවුරුත් දන්න. බ්‍රහ්මයා ඔය කියන පරමාත්මය තමයි ඔය ගොතාගෙන යන ඥානන පරමාත්මය තමයි ඇවිල්ලා ධන බිම ඔබලා උත්තරා සංගේ සකස් කරලා ආචාර කරලා කිව්වා අයියෝ මෙච්චර කාලයකට පස්සේ ඉපදිච්ච හැ වැහුණා වාගේ වෙනවා ඒ වැඩේ වෙන්න දෙන්න එපා කියන්න සමහරුගේ ඇස්වල දුර්විලි අඩුයි උන්දලාට පෙනෙයි සමහරුන්ගේ කන්වල ගෝසාව අඩුයි උන්දලාට ඇහෙයි උත්සාහයක් කරන්න කියලා. ඉතින් උත්සාහ කරපේක තමයි දැන් අපිට ඔය සූත්‍ර පිටකය කියලා ඉතුරුලා තියෙන්නේ ගොඩක් පුත්‍රජානනාතේ අවුරුදු 45ක් ඇතුළත ක්‍රියාකාරකම් දේශනා සහ දේවල් තියෙන්න ඇති. අද අපිට අවිල්ලා තියෙන ක්‍රීම් එක තමයි ඔය. එහෙම නැත්නම් ඒකේ සාර ගර්භය එහෙම නැත්නම් කියනවා ඒකට මේ සාර මණ්ඩේ කියලා. තමයි සූත්‍ර පිටකය කියලා අපි ගන්න. ඉතින් ලෝකේ හැම කෙනාම දන්නවා මෙච්චර පැරණි මෙච්චර වටිනා දෙයක් වෙන කොහෙවත් නැහැ කියලා. අපි මේ තේරවාදයට රැකගෙන සූත්‍ර පිටකේ. ඉතින් ඒ ටිකේ තමයි ඔය සංයුත්ත නිකායේ ඕක සඳහන් වෙලා තියෙන්නේ කජ්ජනීය සූත්‍රේ. ඉතින් මේක කියන්න බැරි දෙයක් නෙමේ කිව්වේ. දැන් අපි අවුරුදු 2500 පස්සේ කට ඇරගෙන අහගෙන හිටියට අපේ තියෙන මේ මූලික සංකල්ප වල වෙනසක් ඇති වෙන තාක්කල් මූලික දෘශ්‍ය වල වෙනසක් ඇති වෙන තාක්කල් ඔක කිව්වට මේ කණෙන් එයි අර කණෙන් යයි. ඒ වගේම ප්‍රශ්නයක් අද අපි සතිපාසලේ ඉන්නවා. සතිපාසලේ ඉන්නකොට මේ සතිපාසලෙන් උගන්වන දේ කරලා පෙන්නලා යොදවලා නතර වෙනවද නැත්නම් අපි යාට මූල ධර්මයේ කියලා දෙනවා. සතිය කියන්නේ මේකයි කියලා. අපි කරලා පෙන්නන තාක්කල් සතිපාසල සාර්ථකයි. මූල ධර්ම කියන්න ගිය ගමන් හාමුදුරු රෙද්ද කරේ තියාගෙන ඉනවා. ඔය ධම්මජීව හාමුදුරු කියන්නේ පචයක්. එහෙම එකක් සතිපාසලේ සතිය බුදුහාමුදුරු කියලාත් නැහැ. අන්‍යාගම කට්ටිය කියාවි ඔහොම ගියොත් එimhe ඔක්කොම බුද්ධ ආගමට ගන්න හදන්නේ. මේ අපේ ළමයි ආගමට ගන්න හදන ප්‍රයත්නයක් කූට ප්‍රයෝගයක් මෙතන තියෙන කියලා. ඉතින් මේක කියන්න එපා කියලා බලවත් මූල ධර්මමය දැක්මක් තියෙනවා. ඉතින් ඒක පසුගිය ටිකේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ යන වෙලාවේ එහෙම නැත්නම් අපේ ඔය 21st century teaching skills පිළිබඳව මම ඔය බණ ටිකක් විනාඩි 10 ටිකක් ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒවා කියන තාකල් මම ওই දෙක අතර තරන්දි හිටියේ මේ මූල ධර්මයක් වශයෙන් අන්‍යාගමික කෙනෙකුට තාම මේ ආත්මයක් කියලා හැඟීමක් නැති පොඩි දරුවෙකුට පන්ති කාමරේදී සතිය උගන්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ සක්මන් කරවුවාම ඇද්ද? එහෙම නැත්නම් මේ පරියන්කයක් ගහලා පෙන්නපුවාම ඇද්ද? සති ක්‍රියාවක් කරලා පෙන්නපුවාම ඇද්ද? එහෙම නැත්නම් මේ එදිනෙදා වැඩ කරන සතිමත් වෙමයි ඇද්ද? ඉතින් මේක කරගෙන යනකොට මට හිතුණා බුදුරජාණන් වහන්සේත් ওই තීන්දුව තමයි බණ කියනවද නැද්ද? නමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මේ පොළොව මත
පුරුෂයෙක් විතර වැඩ හිටියා ඔය කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක්ගේ ධාතු නැහැ මේ ලෝකේ. මොකද උන්දලා මෙහෙම එකක් ඉඳලා නැහැ. පුරාවිද්‍යානෝ බැලුවට අහුවෙන්නේ එකම කෙනා ඉඳලා තියෙන ඔය කණ්ඩායමෙම ඔය ගෞතම සරුවච්චන් වහන්සේ තමයි. අනිත් ඔක්කොමලා නිකන් ප්‍රබන්ධ විතරයි. හීනෙන් දැකපු හීන ටිකක් එව්වයි තියෙන්නේ. ඒවා බොහොම අගෙන් පිළිගන්නවා අපි. මොකද මේ හීන අපේ මේ හීන ලෝකෙත් එක්ක ගැලපෙහිඳ මුන්ද හිටපු කෙනෙක්. ඒ මදයි. ඒක නිහඬ බණක්. නමුත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ සරුවච්චන් වහන්සේ හිතාමතා කරපු දේශනා විලාස ටිකක් සහ දේශනා. ඉතින් ඒක දැම්ම ඔය හැම කෙනාම හිතා ගන්න ඕනේ අපි ඔය තටමැව්වට ධම්මජීව හම්තු බණට දක්ෂ වුණාට බුදුජානනාංශයේ දේශනා කරපු ටික අද දක්වා තිබුණාට අපි මේකට සූදානම් නැත්තම් ඇහෙන්නේ වදින්නේ. ඉතින් ඒකට වදින්න නැති එක වදින්න නැතුවම ඉන්නවනම් නිවනක් තියෙන්නත් බෑ. කවදද මේ තේරෙන්නේ නැති වදින්න නැති මැට්ටට මැට්ටිට හැරවුන් ලක්ෂය එන්නේ. කවමදාකවත් කල්ැතුව කියන්න බෑ. හරිම ඉලෙක්ට්‍රික්. හරිම ඉන්සෙන්ට්‍රික්. මේක පිළිගන්න පුළුවන් තැනට එයිද? එහෙම නැත්නම් අපි තර්කානුකූලව කියාවිද ඕමනා ඉතින් කියනවා තමයි ඒ වුණාට ඉතින් ඩෙන්ටි කාඩ් එක නැතුව කොහොමද මේ කාලේ ඉන්ජෙක්ෂන් ගහන්න නැතුව කොහොමද මේ කාලේ මාස්ක් එකක් දාන්න නැතුව කොහොමද මේ කාලේ ඒව ඉතින් කෙරෙන්න එපායි අප්පා මේ සමාජේ පවතින්න එපායි අප්පා කියලා අර සමාජ ධර්ම ටිකකට යට වෙලා අපි මේ රූපයත් එක්ක නටනවා වේදනත් එක්ක නටනවා සංඥා සංකාර විඥානත් එක්ක නටනවා. එයින් එහාට ගිය ඔබට ගිය යමක් ඇද්ද නැද්ද කියලා කියන්න පුදුජානනාංශයේ පෙළඹිලා නැහැ. නැහැ කියන්න ගියෙත් නැහැ. ඇතයි කියන්න ගියෙත් නැහැ. ඒක නිසා අපේ PhD ගහන කට්ටිය ওই දෙක අල්ලගෙන වලිගය හපාගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මේ කජ්ජනීය සූත්‍රය වගේ දෙයක් අපි කරගෙන යනකොට දේශනාව තුළ අපේ තුළ පරිණාමයක් විපරිණාමයක් හැඩ ගැස්මක් වෙනස් වීමක් වුණොත් මම හිතනවා සාර්ථකයි කියලා. අපේ වැඩමුළු සාර්ථකයි. ඉතින් ඒ සඳහා ක්‍රමවේදයක් නේ සරුවචාන්සේ දෙන්නේ අර මූල ධර්මයේ කියලා මේ අතීතයේ තීපත් කිරුණා සීපත් කරන කවුරු හරි මෙහෙමයි මං සීපත් කරත් එහෙමයි වෙන කෙනෙක් සීපත් කරාම ওই පහ අල්ලගෙන තමයි තියෙන්නේ. ওই පහ ඇතුලේ නිවන නැහැ. ওই පහ තියෙනවා කියන්නේ අවිද්‍යාව තියෙනවා. ওই පහ තියෙනවා කියන්නේ තෘෂ්ණාව තියෙනවා. ඉතින් ඉන් එහාට ගිය දෙයක් අපේ ওই විශේෂ ශාස්ත්‍රයේ කවදාකවත් සිලබස් එක නැහැනේ. ඔය සිලබස් එක ඇතුළේ ඔය පහ අල්ලන්න සැලසුමක් තියෙනවා, කුමන්ත්‍රණයක් තියෙනවා, හිඩන් කරිකියුලම් එකක් තියෙනවා කියලා එකෙකුට අහුවෙලා නැහැ නේ තාම. අද උගන්නන සිලබස් එක ඇතුළේ තියෙන්නේ ඔන්න ඔය හිඩන් කරිකියුලම් එක තමයි. දෙයයන්ාන්සේ ඉන්නවා, දෙයයන්ාන්සේ මවපු කෙනා ඉන්නවා, මෙන්න රූප, ඔන්න භෞතික විද්‍යාව. මෙන්න වේදනා. ඒවා මේ අනිකුත් එක එක විද්‍යා. මෙන්න සංඥා, මෙන්න ইনফরমේෂන් ටෙක්නොලොජි, මෙන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. මෙන්න සංස්කාර ඔන්න මගේ කෙරුවා, මෙන්න මම BSc ගාව, මෙන්න මම MSc ගාව, මෙන්න මම PhD ගාව, මෙන්න මම ඔන්න පදක්කන් ටික අන්තටු ටික පරඳ ගන්න. ඒ සංස්කාර කියලා කියන්නේ අල්ලපු ගෙදර එක නෑ මායි සම නෑ. අපේ විශ්වවිද්‍යාලය අර විශ්වවිද්‍යාලය සම නෑ. අපි ඇවිල්ලා මේමයි කියලා අනේ අඬහැරි. අනේ අඬහැරි. ඉතින් මම මේ කියන්නේ මටත් MS එකක් තියෙනවා. මං ඉගෙන කිසිසේත්ම ලැජ්ජ වෙන්නේ නැහැ. ඒක නිසා වෙන්දැසි ඔයගොල්ලෝ මට තමයි ගරු කරන්නේ. මටත් අපිස්සු තියෙන හින්දා. කෙසේ නමුත් අපි බලමු අපි මේ වෙනකොට කැප කරලා තියෙන ජීවිතේ අපි මේ වෙනකොට ළඟා කරලා තේවල් අනුව දැන් සරුවච්චන් වහන්සේ මේක වහලා ගහන හැටි. මේ ඔක්කොම යට සාර ගර්භයක් මදයක් තියනවද? ආත්මයක් තියනවද? රූපෙන් වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් එහාට ගිය? එහෙම නැත්නම් එහෙම දෙයක් ඇත්තේම නැද්ද? එහෙම නැත්නම් සිහි කරන්න පුළුවන් අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් සිහි කරන්න පුළුවන් මේ පහෙන් පිට වෙන එකක් තියනවාද කියලා. ඉතින් ඒක මම හිතන පූර්විකාව වශයෙන් මම මේ මතක් කරේ. ඊට පස්සේ සරුවචන් සඳහන් කරන ඒව රූපෝ අහෝසි අතීත ඒවං රූපෝ අහෝසි අතීත මද්දාන. ඔහොම ඉඳගෙන ඉන්න ගමන් කල්පනා කරන මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා මගේ රූපේ. ඕම ඉන්න ගමන් කල්පනා කරන අවුරුදු 20කට ඉස්සෙල්ලා මගේ රූපේ. ඕම ඉන්න ගමන් කල්පනා 30කට 40කට 50ට ඔක්කොම නාකි හොල්මන්නේ 60ක් 70ක් පස්සට යන්න පුළුවන්. ගියාට පස්සේ ඒ විපරිණාමයේ වුණාට ඒ මමමනේ. අපි ළඟ සමාලාට මේ හෙළුවෙන් වීදුරු මේ මේසයක් උඩ මාලයක් විතරක් දාගෙන ගත්ත ෆොටෝ තියෙනවනේ.
හෙළුවෙන් තමයි ඉන්නේ. හැබැයි මාළයක් දාගෙන ඉන්නවා. නැත්තම් ටිට් එකක් කටේ තියාගෙන ඉන්නවා. ඒ පොටෝල අවුරුදු 10න් විපරිණාම වෙලා යනකොට ඒ කමනේ ඒ කිමනේ කියලානේ අපිට හිතේ. ඒකනේ අපි මේ රූපේ කියලා පෙන්නන්නේ. භව රෝගය සද්දනා රූපෙට මත්වී ඇයිද ප්‍රේමකලේ. ඔයින් එහාට වෙන දෙයක් නැහැනේ. මොකද අද තියෙන හරියක් තියෙන්නේ මූණිච්චාය විතරනේ, මවාපෑම් විතරනේ, ආලවට්ටම විතරනේ. රූපලාවන්‍ය පිළිබඳ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකනේ මුළු ලෝකෙම රන් කරන්නේ අද. කොවිඩ් එක රන් කරන්නේ ඒගොල්ලෝ තමයි. බේතුත් රන් කරන්නේ ඒගොල්ලෝ තමයි. ඉතින් හයියෙන් කතා කරන්න එපයි කියලා මට කීප දෙනෙක් උපදෙස් දුන්නා. ඒගොල්ලෝ බනිනවා මේ ලෝක සම්මතයට විරුද්ධව කතා කරනවායි කිය. නමුත් මේ රූපෙට බය. නැත්නම් රූපෙට තියෙන ආසාව. ඒ නිසා අතීත අනාගතය කියලා පෙර ආත්මයට යන්න එපා. මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා දැන් යන්නේ 21 10 විතර නෝඩ මාත් ඇවිල්ලා තියෙන නෝරටට. ඒ අවුරුදු 11ක ඉතිහාසයක් මතක් කරේ. එදා මිනිහයි දැන් මිනිහයි. එදා ගෑණි අද ගෑණික බැලුවොත් අපිට මේ රූපයක බැඳිච්ච රූපයක බැඳිච්ච වේදනා සංඥා සංඛාර ටිකක් නේ තියෙන්නේ. ඉන් එහාට අපිට ගැම්මක් මොකක්ද තියෙනවා කියලා හිතා ගන්න බෑනේ. ඒව රූපෝ ඒවං රූපෝ අවෝසි අතීත මාදන්ති. රූපංචේව අනුස්සරති. රූපේමයි මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන වෙලාවට මෙනෙහි කරන්නේ රූපේ තමයි. ඒකයි අපි මැරිච්ච කට්ටියක ෆොටෝ ගහගෙන තියාගෙන ඉන්නේ. ඔය බ්‍රිස්බේන් එකේ පිටිපස්සේ ඔතේ හිටපු ඔය චාන්සලර්ස්ලාගේ ඔක්කොගම ෆොටෝ ගහගෙන ඉන්නවා. ඊගා කොයි එකයිද දන්නේ නැහැ. යන තැන ඒ ෆොටෝ ගහගෙන තියා ඉන්නවා. ඒගොල්ලන්ගේ පෙන්වන්න නැත්නම් පිළිම අදලා තියා ඉන්නවා. ඉතින් নানা ආකාර දේවල් කරනවා. ඒවන් වේදනෝ අහෝසි. අපේ අම්මා අපේ අප්පච්චි මේ සැප විඳපු කට්ටිය අලියෙක් ඉඳගෙන හම්බ වෙලා ඉඳලා තියෙනවා. මේ සැප විඳලා තියෙනවා. අර සැප විඳලා තියෙනවා. ඉතින් ඒ වලව් පැලැන්ති අනම්මනම් තියාගෙන ඒගොල්ලෝ විඳපු සැප ගැන පුදුමාකාර පුරාජීරුවක් නේ තියෙන්නේ. අපිත් මරුණාට පස්සේ අපේ දරුවන්ට ඉතුරු කරන්න හදන්නේ අපි කාලේ ඉන්න කාලේ අපි විඳපු වේදනා ටිකනේ. එක්ක දුක් වේදනා එක්ක සැප වේදනා. ඊට පස්සේ සංඥා අපිට හම්බෙච්ච නාම්බුනාම නැත්තම් අපිට කොල්ලෝ දාලා තියෙන මේ විහිළු නම් එහෙම නැත්තම් කවුරු අපිට බයිනකොට පාවිච්චි කරන වචන. ඉතින් ওই සංඥා ටිකේ තමයි ඔය අපි පොතේ මොනවද තිබුණත් අපිට මිනිස්සු කතා කරන වෙන නමකින්නේ. ඒකොල්ලේ දාන සංඥා තමයි. උසාවිය වුණත් මේ සෝම්පාල කියලා නමක් දානවා, මයිනා කියලා නමක් දානවා. ඊට පස්සේ මේ මනුස්සයාට ඒ නමින් තමයි කතා කරන්නේ. රජුරුත් එහෙම පට බැඳිලා තියෙනවා නම් ඒ සංඥා පට බැඳ කරනවා. ඒ අනුව තමයි විවාසගම් හැදෙන්නේ. පෙළපත් හැදෙන්නේ. ඒ සංඥාව අනුව තමයි දෙවන විසුන්ගේ තාත්තගේ නම තමයි පෙළපතට ගන්න. ශ්‍රී ලංකාවේ ඉස්සර තියෙන අම්මගේ නමත් අරගෙන තිබිලා තියෙනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේට සාරි බැමිණියගේ පුතා නිසා සාරිපුත්ත කියලා කිව්වා. ඒ මාතෘ මූලික සමාජයේ ඉතින් ඒ විදිහට අර සංඥාවෙන් තමයි පුද්ගලයා හඳුනන්නේ. නැත්නම් වෙන කෙනෙක් හඳුන ගන්න බෑ. වෙන කෙනෙක්ගේ වෙන් කළ හඳුනන්න බෑනේ. ඒ සංස්කාරය යා කරලා මැරිච්ච දේවල් ටික ඉතුරු කරලා ගිය දේවල් ටික මෙහෙම කෙරුවා මෙහෙම කෙරුවා මෙහෙම කරන්න දැඟලුවා මේ දේවල් හරි ගියා කියලා යා කරපු කෙරුවාවල් ටික තමයි අපි පදක්කම් වල එල්ලගෙන පැලැන්තිය ගැන කතා කරගෙන ඉන්නේ. ඊටසේ විඥාණයෙන් අපි කියනනේ අපි සිංහල බුද්ධ ආගමේ අනික් කට්ටිය කිව්වා එහෙම නෑ. ඒවයේ ආගම් වල මේ අඩුපාඩුකම් තියෙනවා. ඕගොල්ලන්ගේ අඩුපාඩුකම් තියෙනවා. අපේක දඹ රත්තරන්, අපේක නිකන් චීස් කෑල්ල වගේ හරි පිරිසිදුව තියෙනවා කියලා ඒ අනිත් එකෙන් වෙන් කරලා අඳුර ගන්න ගතිය. ඉතින් දැන් අපි වාඩි වෙලා ඉන්නකොට බලන්න ඕන්න අපි රූපෙට හිත දැම්මයි කියලා. මේකෙන් මේ අතීතයට යන්න හේතු වෙච්ච නාලිකාවක් වෙන කායानुපස්සනාවේ රූපෙට හිත දානවා. ඒක මූලික උපදේශ පන්තිය මගෙන් ඉල්ලුවාට මම කිව්වා ඒ ධම්ම රක්කිත හාමුදුරන්ට මේ කියලා දෙන්න. කියලා ඒ ටික කියලා දෙන්න ඇති. ගාක් වැඩබලු මෙහෙवला තියෙනවානේ. කියලා දුන්නාට පස්සේ වාඩි වෙලා දැන් මේ රූපය කියන එක අපි ටිකකට මදකට ඒ චූල ශුන්්‍යත සූත්‍රය ගත්තොත් අපි භාවනාවට නාවන ලෝකේ තියෙන ඔක්කොම රූප අල්ලගෙන ඇමරිකාවේ අර දේ වෙනවා සුලිසුලන් එනවා ටොනාඩෝ එනවා මේ පැත්තේ මෙහෙම වෙනවා මේ පැත්තේ මේ පෙට්‍රල් හම්බෙලා තියෙනවා මේ පැත්තේ ඉන්ධන හම්බෙලා තියෙනවා මේ තරේ රත්තරන් හම්බෙලා තියෙනවා নানা ආකාර තොරතුරුනේ. දැන් අපි ආවයි කියලා හිතමුකෝ වැඩමුළුවට මෙල්බන් ලාපු කට්ටිය ඕනේ ඒ
වපසරියට විතරයි හිත දාන්න බලාපොරොත්තු වෙලා gedara dore ali ඇත්තු අරක බාන මිනිමුතු අමතක කෙරුවානේ. බ්‍රිස්බේන් ආපු කට්ටියත් ඒ තමන් ඉන්න ප්‍රෙමිස් එක විතරනේ දැන් කල්පනා කරන්නේ. කල්පනා විය යුත්තේ. ඊවල දොරල අමතක කරන එක න කරන්නේ. ඉතින් අපි හිතමු අපි සාර්ථක වුණයි කියලා දැන් ඉන්නේ මේ ශාලාවට හිත ගත්තයි කියලා හිතමු. ගත්ත ගමන් බුදුරජාණන්සේ සඳහන් කරනවා මහණෙනි දැන් අර ගෙදරක් දොරක් අලිකේ හරක බාන අලිය ඇත්තු රත්තරන් මිනිමුතු නෑදෑය කියන සම්බන්ධ තියෙන සියලුම ආතතියින් අපි නිදාස්. හැබැයි මේ ශාලාවේ තියෙන ටික ආතතියක් දෙනවා අපිට. මේක ඇති වෙන්න විදුලිය තියනවාද ඇති වෙන්න සීතල හදලා තියනවාද ඇති වෙන්න කැම බීම ටික හම්බ වෙනවාද මේ ශාලාවට සීමා වුණාට ශාලාවක් සම්බන්ධ ආතති ටික ඉතුරු වෙනවා. ශාලාවක් දරත පරිලාහ සිද්ධ වෙනවා. හැබැයි ඒ ටික වටිනවා. මොකද ලෝකයක් නැති කිරීමට අපි මේ ශාලාවට සීමා කරගත්තා. ඉතින් මේ ශාලාව හොඳ නැහැ කියලා කියන ඒගොල්ලන්ගේ හිත gedara dora අබිරමණය කරනවා. මේ ශාලාව සහ මේක හොඳයි කියලා හිතනොනම් රිට්‍රීට් එකේ පස්සේ gedara යන්නේ මම දිගටම මේකේ ඉන්නවයි කියලා හිතනවා. নানা ආකාර අපි සැලසුම් හදනවා. දැන් මේ ශාලාව හොඳයි කියලා හිතන සාමාන්‍ය අදහසට අපි එමුකෝ. ඒ කියන්නේ අපි මේ රිට්‍රීට් එක හොයන්න ඉස්සලා තැන්තන් වල ඇවිද තැන්තන් හොයන්නේ. ඔන්න ආවා. ආවට පස්සේ මේකේ ඉන්න ගමන් කියනවා දැන් හරි ශාලාවේ හොඳයි. හත් දෙක වහගන්නකෝ. වහගෙන ඉවරලා මේ තමන්ගේ උද්දං පාදතල අදෝකේ සමත්තකා තච පරියන්තං කිය විදිහට පාතලෙන් උඩ කෙස්වල්ලෙන් යට හැම පිරිකෙව් කොට ඇත්තා වූ මේ කයට හිත ගත්තයි කියලා. එතකොට යාට අර ගමත් රටක් පිළිබඳ ආතතියක් නැහැ. මේ භාවනා මධ්‍යස්ථානයේ පිළිබඳ ආතතියක් නැහැ. තියෙනවනම් යම් ආතතියක් තියෙනවනම් සම්දරතයක් මේ කය පිරිකෙව් කරගත්ත කාතතියක් ටිකක් තියෙනවා. ඒකනේ මේ කමඨාන වාර්තා ලියනකොට කියන්නේ ඔක පිම්බෙනවා, හැකිලෙනවා, තද වෙනවා, බුරුල් වෙනවා, රත් වෙනවා, සීතල වෙනවා. චෝදනා ගොඩයිනේ. නමුත් මේ චෝදනා නිසා මේ විදිහ අපි දැනගත්ත නිසා ලෝකයක් ආතති නැති බවට ලකුණක් තමයි දණියරි දෙන එක. ලෝකයක් ආතති නැති බවට ලකුණ තමයි පස විමැල්ලා තියෙන තැන රිදෙන එක. ආතතිය ඒකට ශාලාවෙකුත් නෙවෙයි. ශාලාවේ කවුරක්වත් කෑ ගහන්නෙත් නැහැ. මේක අපි දන්නේ නැති නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් චර්චුරු ගන්නවා ඉඳගෙනට වලිගේ පෑගෙනවා කොන්ද රිදෙනවා බඩ එකක් උපේනවා දත එකක් උපේනවා ඉතින් ඒවා ඉතින් අපි පුළුවන් තරම් කියනවා ඕක ඉතින් දැන් දැක්ක හින්දානම නැතත් ඕක තියෙනවා හැබැයි මේ කයින් ආපු ලෙඩ රෝග ටික නිසා ලෝකයක් කරදර නැහැ මේ අපි ඉන්න සෙන්ටර් එකක් කරදර නැහැ කරදර තියෙනවා කයක් කියලා ඉතින් මේ කයේ කරදර වලට විකල්පයක් විදිහට සරුවචාන්සේ සඳහන් කරනවා කය තබා ගන්න නේ හුස්ම තියා ගන්නකො මොකද හුස්ම නැති කයක් කියන එකක් ලෝකේ නැහැ හුස්ම තමයි අඩුම ලංසෝ ඒකට කියනවා කාය සංඛාර කියලා එතන හුස්ම ගන්න නිසා යඳගෙන තියෙන ඇඳුමේ පිම්බීම ඇකිලිම තේරෙනවා කියලා හිතන්නකො එහෙම නැත්නම් මේ පස බිම ඇවිල්ලා තියෙන හැටි තේරෙනවා කියලා හිතමුකෝ ආසනේ හරි කුෂන් එකේ හරි ඒකට අපි දන්නවනේ දැන් මොන්න මම දැන් මෙතන දැන් මේකත් වෙහෙසක් මේකත් දරතයක් මේකත් පරිලාහයක් මේකත් ඝර්ෂණයක් මේකත් ඇබරේෂන් එකක් මේකත් පීරිගෑමක් ඇයි මේකට අපි හිත දාන්නේ කාරණා දෙකකට එකක් ලෝකයක් කරදර සහ අරණ්‍යයක් නැත්තම් භාවනා මධ්‍යස්ථානයක් කරදර අයින් කරන්න. ඒතර අපි දන්නවනම් දැන් මේ කරදර ටික තියෙන කය ඇතුලේ කියලා විශාල ජයග්‍රහණයක්. ඒ කාර්යයට එරිච්ච කාර් එකක් ගොඩ ගන්න හොඳ හයිය ගලකට තියලා වාංගු කරපුවාම වාංගුවට ගත්ත කල හෙල්ලුන්නේ නැත්තම් ආනත තලයේ දිගේ හැටියට අපිට ඕනේ කාර් එකක් උස්සන්න පුළුවන්. ඒ වගේ කයට අඩයට තියලා කය පිවටල් පොයින්ට් එකට අරගෙන අපි වාංගු කරපුවාම අපිට තේනවා සංසාරේ ගෙනාපු සියලුම පව් අකුසල් පරිසම් දෙන්න වෙලාවක් නැහැ. පරිසම් දෙන්නේ ආනාපානට අදාළ පව් ටික විතරයි. ආනාපානට අදාළ පරිදි මේ තරත පරිලහ විතරයි. ඒකත් දරා ගන්න බැරුව තමයි මේ චරිචුරු ගන්න. අඩු ගන්න ඒක වෙන් කරලා එතෙන්ද හිත ගියා කියන තරම්වත් අපිට ඇත්තට කලෙලියක් නැහැ. ඉතින් මෙහෙම කියනකොට මේ මහානකොට කමටහන් සෝද්දකොට ඒක හැදෙනවයි කියලා හිතමුකෝ. දැන් මේ ආනාපානියක් කරදර ටිකට විනාඩියක් දෙකක් තුනක් ඉන්නකොට ලෝකයක් කරදර මේකෙන් අයින් වුණානේ මේ ආනාපානි කරදර කොච්චර වටිනවද මේ බුදුහාමුදුරුවමනේ මේක ධර්මෙමනේ මේක කරන ඕන කෙනේ සංඝයානේ කොච්චර සීලයක් මට උදව් වුණාද කියලා
මේ ආනාපානේ බලලා බලන්න ඔය ආනාපානිය ඇතුළත පංචස්කන්ධෙන් එහා ගිය ආත්මික ලකුණක් තියනවාද කියලා. ආනාපානේ මුල බලන්න, මැද බලන්න, අග බලන්න අත්දැකිය හැකි දෙයකින් එහා ගිය ඔය කියන මායාවක්වත්, ඔය කියන ආත්මයක්වත්, ඔය කියන ਸਰබලධාරීකමක්වත් මොකක්වත් නැහැනේ. මේක සයන්ටිෆික් නේ. හුස්මේ මුල අල්ලන්න පුළුවන්, මැද අල්ලන්න පුළුවන්, අග අල්ලන්න පුළුවන්. එක මේක තද බව, එක මේක උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය. චීන කන්නඩියක් දාලා බලන්නකෝ. කාලේ ඉතාලම කොටස් වලට කඩලා බලන්නකෝ. අල්ලන්න බැරි යමක් මේකේ තියෙනවද කියලා. මේ අල්ලන්න පුළුවන් ටික ඔක්කොම අප්‍රාණිකයිනේ. ඒ කිසිම තැනක පණක් නැහැ. හුස්මේ, හුළඟේ, එහෙම නැත්නම් මේකට මම යොදන හිතේ මොනම තැනකවත් පණක් නැහැ. නමුත් මේක කරන මමෙක් මෙතන ඉන්නවා. නිවන් දකින්න කෙනෙක් ඉන්නවා. පෘථග්ජනෙක් ඉන්නවා. ඉතින් ඒක දක්නාසුලු නෙමෙයි මේ යන්නේ. හුස්ම දක්නාසුලු. හුස්මේ මුල මැද අග පතුරු ගහගා කෙන්දෙන් කෙන්ද වෙන් කර බලන්න මේ ආත්මය කියලා යමක් අහුවේද කියලා. දවසක් කරලා බලන්නකෝ, පැයක් කරලා බලන්නකෝ. ඒ හැම දකින්න වෙලාවෙ බලන්න විස්තර කරලා දෙන්න බැරි ගුබුඩ දෙයක්, গুপ্ত දෙයක්, විද්‍යාමාන නොවන දෙයක්, අවිද්‍යාත්මක දෙයක් තියෙනවද කියලා අවුරුදු 20ක් කරලා බලන්න හම්බ වෙන්නේ නැහැ. කවුරු කෙරුවත් හරියන්නේ නැහැ. Taman කරන්න ඕනේ. කරලා මේ කොච්චර පතුරු ගහගා බැලුවත් thin slicing of time කියන කාලේ පතුරු ගහලා බලන්න. ඝන විනිභෝගයේ කියන අංශුවක් ගාන වෙන් කරලා බලන්න. ඒක එහෙම අල්ලගන්න බැරි දෙයක් නැහැ. අවුරුදු කීයක් යයිද අපිට මේකේ දෙයක් නැහැ කියන්නේ. ඒ කාලේ තමයි අපි තකතිරුකම මයින් තැන. අපි අසුචි කන්දක් කරනක මිරික බැලුවොත් මේකේ මැණික් නැහැ කියන්නේ. මේකේ රත්තරන් නැහැ කියන්නේ. මේ මිරිකන්නේ අසුචි කන්දක්. හැබැයි මේක අන්තිම අසුචි කන්දුල මිරිකකම් අපි කියනවා ෂුවර් නැහැ. තියෙන්න පුළුවන් කිය. ඒ වගේ තමයි මේ රූපය බලා අපි මේ ගත කරන වැඩේදී ඒකේ කෙලවරක් තියෙනවා මම මේ කියන්නේ. මොකද්ද කෙලවර? දකින බලන වෙලාවේ බලන මේකේ මේ පේන විද්‍යුහුරු ගතියට අහුවෙන්නේ නැත්තම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දේවලින් එහා ගිය යමක් තියනවාද කියලා බලන්න. ඕන කරගෙන යනකොට මේ උනන්දු වැඩිකම නිසා, ශ්‍රද්ධාව වැඩිකම නිසා හුස්ම පොලිමේ බලනකොට හුස්ම දෙකක් අතර ગેප් එක අහුවෙන්න ඉඩ තියෙනවා. එවන්ත ඒක හුස්මක් කැඩි යනවා අහුවෙන්න ඉඩ තියෙනවා. අහුවෙන පේන මේ හුස්ම තිබුණට හුස්ම අතරමැද සෑන්ඩ්විච් වෙච්ච, මැදි වෙච්ච තැන් තියෙනවා මේ රූප කියන ගානට දාන්න බෑ. රූපෙක තියෙන රූපණ ගතිය, රූපෙක තියෙන ඝර්ෂණ ගතිය, රූපෙක තියෙන උණුසුම් සිසිල් ගතිය නැති අභාව ප්‍රත්‍යක්තියක් තියෙනවා. අපි කියනවා අභාව ස්වභාවයක් තියෙනවා. අන්න ඔතෙන්ද ගිය දවසේ ඔන්න තෝන්තු වෙනවා ඔළුව. භාවනා කරගෙන ගිහිල්ලා ගු කන්දම මිරිකලා කියනවා මේකේ රත්තරන් නැහැ. අසුචි නැහැ. මේ මැණික් නැහැ. එතෙන්ට යනකොට ගිහිල්ලා අපි තැනක හිර වෙනවා. මොනවත් මේ තියෙන දේවල් හරහා තියෙන දේවල් අවංකවම හොඳට පිරිමැද්දලා පීරලා බැලුවොත් අන්තිමට ඒ රූපේ විසින්ම සංගවි ගන්නවා. ගොරෝසු ආනාපානේ ගොරසියුම් වෙනවා. සියුම් ආනාපානේ අතිසියුම් වෙනවා. අතිසියුම් උනාට පස්සේ හුස්ම නැහැ කියලා අර කෙනාම කියනවා. ඒත් පණ තියෙනවා. ඒත් නිින්ද ගිහලා නැහැ. ඒත් සතිය තියෙනවා. දැන් කොහෙද පණ හිටලා තියෙන්නේ? දැන් කොහෙද නිින්ද ගිහලා නැහැ කියන එක හිටලා තියෙන්නේ? දැන් කොහෙද සතිය පිටලා තියෙන්නේ? මම හිතනවා මෙතන ඉන්න බර ගානක් වැඩි පිරිසක් ගොඩක් කල් භාවනා කරලා තියෙනවා. නැත්නම් මගේ ලනු කාපු අය. ඉතින් ඒ කෙනාට තේරෙනවා දැන් මැරිලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ, අසතියත් නැහැ. හැබැයි මේ මම බලා හිටපු එල්ලෙත් නැහැ. ඒ සමහරකට මේක විශාල අගාධයක්. ඒගොල්ලන්ට හුම්ම ගන්න බැරුව යනවා. හුස්ම නැති වෙලා සතිය නැතුණයි කියලා හිතලා. සමාධිය නැතුණයි කියලා. කය නැතුණයි කියලා හිතලා. දැනෙන්නේ නැතුව ගියයි කියලා. ඉතින් අද්දක වහගෙන ඉන්න නිසා හොරෙන් අත ගාලා බලනවා. ගෙදරින් එනකොට ගෙන ආපුවාර පංචස්කන්ධේ නැත්තම් අසුචි 32 තියෙනවාද කියලා. නැගිටලා බලනකොට gediya පිටින් තියෙනවා. නත් භාවනා කරන යනකොට මේ හොඳටම
මොන පැත්තෙන් පරීක්ෂා කරලා බලුවොත් මේක නෑ. එතකොට තියෙනවා මේ රූපයේ තියෙනවා රූපය ඇති ප්‍රඥප්තිය තමයි මේ අත ගන්නට පේන ගුරුසු බව, සියුම් බව, බර බව, හැල්ලු බව, මෙලෙක් බව, තද බව. ඒක පාඨවි කියලා ඔන්න පොතේ ලියනවා. වැగిරෙන ගතිය සහ තම්පින්ඩණය කරන ගතිය. උණුසුම සිසිලස, කම්පන සංචල සහ දරණ ගතිය. ওই ටිකෙන් එහාට මොනවක්වත් තියනවද බලන්න. හැබැයි ওই ටික නැති තැනක් තියෙනවා. ඉතින් යන්නේ අර පටන් ගත්ත මිනිස්සයාමද ඒ සතියෙමද මොකද්ද එතකොට මේ සතිය දකින්නේ සතිය නිරූපණය කරන්නේ සතිය පිළිඹු කරන්නේ සතිය නියෝජනය කරන්නේ මොකෙන්ද? ඒතර අපිට පෙන්වන්න පුළුවන් මේ රූපයෙන් එහාට යන්න පුළුවන්. මං කියන්නේ මේක හරි පිළිවෙලට කරන පිං ඇති යත්තන්න මේක කරන්න පුළුවන් කියන එක ඔක්කොටම කෙරුවට හරියනවා කියන මට සාතිකයක් දෙන්න බෑ. එතන ගියාට පස්සෙත් මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඔය වගේ දෙයක් ඒ හුස්මේ අභාවය, වායෝ පොට්ටබ ධාතුවේ අභාවය පන්ති කාමරයක විශේෂක උගන්වන්න පුළුවන්ද කියලා බලන්න. ඔබඹට ඇනලා පෙන්ලා නම් දෙන්න පුළුවන්. අත්දැකීම දෙන්න පුළුවන්. උගන්වන්න බෑනේ. එනිසා උගන්වන හැම දෙයක්ම පචනේ. ඒ කිසිසේත් නොයගේ අර දේන් ඉක්මවල යන්න දෙන්නේ. අපි අර ඇතුළේම කරකවා ගෙනියන ගමනක් නේ තියෙන්නේ. එනිසා බුදුරජාණන්සේ කවදාවත් ඔය 84000ක් ධර්මස්කන්ධය දේශනා කරන්න මේ රටහුණු කැලලක් පාවිච්චි කරුවයි කියලා පොතක නැහෙනි. කළු ලෑල්ලක් පාවිච්චි කරුවා කියලා, ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකක් පාවිච්චි කරයි කියලා, ටීවී එකේ PowerPoint සිස්ටම් එකක් හොයාගත්තයි කියලා. දැන් හිටියනම් කට්ටිය බුදුහාමරගෙන් ආසයි බුදුරජාණන් මේ සර්වඥතාඥාණින් අපිට මේ PowerPoint සිස්ටම් එකට වැඩි හොඳ එකක් හොයලා දෙන්න බැරිද අපි මේ දන්න පච උගන්නන්න කියලා. රටහුණුයි කළු ලෑල්ලට වැඩි දක්ෂ එකක් ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකක් හොයන්න බැරිද කියලා දැන් ඉන්න කට්ටිය නම් අතාවි. ඒ මොකද මේ රූපේට ඒ තරම් බැඳිලා ඉන්න නිසා. නමුත් මම මේ මෙතෙක් කරපු ටිකෙන් මම මේ අභියෝගයක් කරන්නේ කරලත් ඇති මේ රූපය මේ විදියට රූපයටම එල්ල කරලා රූපේ බලනකොට රූපේ ඉක්මවල එහා පැත්තක් පේන්න පටන් ගන්නවානේ. අපි ඒකට අරූපේ කියලා කියමු. එහෙම නැත්නම් සූක්ෂම රූප කියලාත් මේකට පාවිච්චි කරනවා අභිධර්මයේ. රූපේම එහා පැත්තට යන්න පුළුවන් අර gediya පිටින්ම පණ තියෙනවා. මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් ඒක දවසක් මම එහෙම විස්තරයක් කතා කරලා හිටියා. ඒකට කර ඉන්නකොට මට වෙලා තිබුණ නිසා මයික් මම නැගිටලා යන්න සිද්ධ වුණා. බණ ඉවර වෙච්ච ගම සාමාන්‍යයෙන් මම කරන්නේ බණ ඉවරලා පොඩි කයිවාරුවක් ගන්නවා. කාට හරි මොනාර කියන දෙයක් තියෙනවා. අපි මේ කයිවාරුව අපිට වෙන්නේ හෙටටයි කරන්න වෙන්නේ. අද දැන් මේ වෙලාවේ 5ට කාලයි. අපි හෙට එකට විතර හම්බෙච්චාම කයිවාරුව ටිකක් ඉඳ හම්බ වෙනවා. කෙසේ නමුත් මේ මම ඒක විස්තර කරලා කිව්වා ඉඳගෙන ඉන්නකොට මේ රූපේ ඉක්මල බලනවා වගේම ඇවිදිනකොට නැත්නම් ඇවිදිමින් සතිය පිහිටනකොට අපි සිංහල භාෂාවේ සපේ සම්මත වචන සක්මනනේ සක්මන් කරනකොටත් ඔය වගේම රූපේ ඉක්මවන්න පුළුවන්. ඒකට හැබැයි ඇත්ත කරලා. ඒකට මේ ඉඳගෙන වගේ යමක් නොකර සිද්ධ වෙන දේ බලනවා නෙවෙයි. යමක් කරමින් චේතනාපූර්වකව ඇවිදිමින් එතකොට මම මගදී කිව්වා වාහනේ දෙක්කෙනෙක් ස්වාමීන් වහන්සේ මම ඒ වෙලාව කිව්වේ නෑ එක්කෙනෙක් අත උස්සගෙන හිටියා ස්වාමීන්ගෙන් ප්‍රශ්නයක් අහන්න මේ කොවිඩ් කාලේ වගේ Zoom එකෙන් අත උස්සලා නෙවෙයි කෙලිම අත උස්සලා පස්සේ මම හම්බෙච්ච වෙලාවේදී මම කොයි දානේ මට කරගන්න දෙයක් වුණා මට හදිසි ගමනක් යන්න තිබුණා ගියා ඔබතුමා මොකක්ද අහන්න ගිය ප්‍රශ්නේ හරි ආකර්ෂණීය වන්ත කියව එක නම් මේ රූපේ ඉඳගෙන ඉන්නකොට නම් ආස්වාද ප්‍රසවාස රූපේ ඉක්මන බලනවා කියන එක මගක් හරි අපි ගිහිලා තියෙනවානේ දැන් කොහොමද ස්වාමීන් වහන්සේ මේ ඇවිදිනකොට ඇස් දෙක අරගෙන ඉඳද්දි මේක වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ මේ චේතනාපූර්වක යමක් කර මම අනිවාර්යයෙන් මෙතන ඉන්නවනේ gediya පිටින්ම දැන් ඉඳගෙන ඉන්නකොට මම අපි පැන්තොන් කරලා නේ තියෙන්නේ මම අවලංගු කරලා තියෙන්නේ ඒක හිතියත් එකයි නැත්නම් ඒක හුස්ම වැටෙනවනේ ඉඳකට ඔය මැටි කවුන් ගෙඩිය කරන කොන්න කවුන් ගෙඩියක් වගේ ඉඳවලා තිබ්බට පස්සේ පෙරලෙන්නේ නැහනේ. එහෙම නෙවෙයිනේ ඇවිදිනකොට පෙරලෙන්න පුළුවන් නේ. ඒ නිසා අපි මේක ඉරියව් පවත්තන්න එපායි. වම තියලා දකුණ තියන්න එපායි. මේව කරනකොට කොහොමද වෙන්නේ කියලා.
ඊට පස්සේ මං කවන්නේ මේ වෙලාවෙම ඇව්වනම් කිව්වනම් මටත් හරි ආසයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නත් තිබුණා. නමුත් දැන් නම් කියන්න තියෙන්නේ ওই සක්මන් කරන එක කියලා දෙන්නෝ කාට හරි කියලා දෙන්න ගියාම මෙයා මේ කකුල පොළොට අඟල් 3ක් උඩින් තියන්නද බෙල්ල කොහෙද තියාගෙන යන්නේ ඇවිදින්න කොහෙද කියලා නිකන් බබා වෙන්න හදනවනේ. ඇවිදි සක්මන් කියන කවදා ඇවිදලා නැහැ වගේ. කොක්කු ඇවිදින්න වගේනේ මොනවදෝ කර කර ඇවිදින්න පටන් ගන්නවා. මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. එහෙම තමයි මාත් කෙරුවේ. හැම කෙනාම එහෙම තමයි. හරිම කෘතිමයිනේ හුස්ම ගන්න ගියාම හරිම කෘතිමයි ආනාපාන කරන්න ගියාම. නයි පිබිනවා. කොච්චර කාලයක් යනවද හුස්ම විසීම ගෙවෙන තැනට යන්නේ. කොච්චර කාලයක් යනවද මේ සාමාන්‍ය පොළවේ ඇවිදින එකයි මේ සක්මන් කරනවා කියන එක කියන්නේ. එහෙම කිව්වනම් ඉතින් ඕකට භාවනාවක් කියන එකක් නැහැ. ලකුණු දෙන එකක් නැහැ. ඉතින් ඕකනම් ඉතින් ආමි එකෙත් කරනවානේ left right කියලා. බල්ලොත් ඇවිදිනවානේ හිවලුත් ඇවිදිනවා. මොකද්ද මේකේ තියෙන গুপ্তে කියලා හින්දා පොඩ්ඩක් අඹලා තමයි දෙන්නේ. පොඩි රූපලාවන්‍යයක් දාලා මේමයි කියලා දුන්නාට පස්සේ දවස් දෙකක් කට්ටිය ඩෝප් වුණා වගේ අහසේ ඇවිදින්න වගේ තමයි ඇවිදින්නේ. අපි ඒක අතහැරලා දාමුකෝ. ඒ වුණාට කමන්නේ නැහැ කියන්නේ මම මේ වාක්‍ය හතර පහක් කිව්වේ. උනාට පස්සේ දැන් මෙයාට ඇවිද ගන්න පුළුවන් උනායි කියමු. අපි ඉස්ලාම අභියෝග දෙන්නේ පියවර හතක් ඇවිදින්න කියලා. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් කරපො දැන් අපේට කට්ටියට පේනවා අපේ කට්ටියට සිද්ධාර්ථ කුමාරයා දන්නවා ඉපදිලාවත් නැහැ පියවර හතක්ක සතියෙන් ඇවිදින්න බෑ. අපි හිතමු යන්න පුළුවන් උනායි කියලා අනේ පුදුම සතුටක් එනවනේ. අයිමෝ ජීවිතේට පොළොව මහීකාන්තාව උඩ පියවර හතක් 1 2 3 4යි කියලා තියලා තියෙනවා. ඉතින් ඒකට අපිට උදව් වෙන්නේ අවධානය අවශ්‍යයි, මෙනෙහි කිරීම අවශ්‍යයි, සුදු ඇඳගෙන තනි පොළවක වංගු නැතුව අතු ගාලා ඉතින් নানা ආකාර ওই තොවිලට කොන්තුරු තෙල් කල 7යි 7යි කරනවනේ කරලා හරි ගියයි කියලා කියමු. කොච්චර සතුටක් එනවද කියලා. දැන් ඔය ඔතෙන්ද ගියාට ඔතෙන් යනක හරි අමාරු. ඔතෙන් යනකම් ගොඩක් ඉතින් ළඟ ඉඳලා තනෙන් කිරිපෝන වගේ කරලා කියලා දෙනවා. ඔහම කරලා ටික කාලයක් ගියාට පස්සේ ඕන කෙනෙක් වාර්තා කරන්න ඉන්න තියෙනවා. මම මේ කතා කරන්නේ ධක්මන ගැන. මම මේ කතා කරන්න හදන්නේ මේ පරියන්කේදී වගේ අපේ හිත ඔය ඉක්මව බලන තැන. සක්මන වෙනව කවුදෝ කරනවා වගේ මට නම් කරන්න ඕනේ නැහැ දැන්. අපේ නිස්සාරණ වනේ අපි ඒකට වචනයක් කොලා දාගත්ත gediya පිටින් ඇවිදිනවා මම නෙවෙයි. එහාට යනවා මෙහාට නෝට්ලෝසු බට්ටපත් ගන්නවා වගේ එහාට මෙහාට යනවා. ඉස්සෙල්ලා මේකට වම කියන්න ඕනේ දකුණ කියන්න ඕනේ විලුඹ බලන්න ඕනේ ලේවකේ බලන්න ඕනේ කොට්ටේ බලන්න ඕනේ ඇඟිලි බලන්න ඕනේ මුල බලන්න ඕනේ මැද බලන්න ඕනේ අග බලන්න ඕනේ. ඉතින් එතෙන් යනකම් අපි යාට අත්තල දෙනවා. අන්තිමට ෂෝක් එකට එහාට මෙහාට ඇවිදිනවා සමබරව ශරීරය බොහොම රිලැක්ස් වෙනවා. අන්න එතකොට තමයි තේරෙන පටන් ගන්න මේ ඇවිදීම සිද්ධ වෙනවා මම බලනවා. මට කරන්න දෙයක් නැහැ. අන්න එතෙන්ට යනකොට පේනවා මම දැන් බලන්නේ පරතෝ සංකල්පේ මම දිහා මම බලනවා. ඔතන විතරයි රිලැක්ස් වෙන්නේ. එතෙන් යනකම් අර මුලින් කරන රංගපෑම් වලදී එච්චර රිලැක්සේෂන් නෑ. නමුත් ඒක කල යුත්තක් මුලදී එහෙම කරන්න වෙනවා. අන්තිම බලන්න සක්මන් කරනවා. ඊට පස්සේ තවත් එහාට ගියාට පස්සේ අද මම කියන්නේ අපි කතා කරා සංඝයාගේ වැඩමුළුවේදී මේ හිත පිට යනවා. රූපයකට හිත පිට යනවා. වෙනතන සද්දයකට හිත පිට යනවා. හිත පිට ගියාම හොඳට ඕම දන්නවා මගේ හිත තියෙන කුරුළු සද්දේ කියලා. ඒත් මන් දන්න මේ කය ඇවිදිනවා මේ. තාම හොල්මන ඇවිදිනවා. ඊට පස්සේ අභියෝගයකට දුන්නොත් එහෙම කුරුළු සද්දේකට හිත පිට ගියා කියලා හිත නරක කරගන්න නැතුව කුරුළු සද්දේ ඉඳපු ගමන් හොරෙන් වගේ හොරයෙන් බැරිද ඇවිදින කය දිහා බලන්න කියලා. මොමාරු අභ්‍යාසයි. ඔය අමරනාත්ලා ඉන්න කාලේ දැන් ඉතින් වෙන නමක් නේ තියෙන්නේ. අපි ඔය මේ කැන්බරා ගිය වෙලාවදී සියාරා කතා කරලා ඇහුවා සෝහන්ස මම වාඩි වෙලා හිටියේ මේක ඇවිදිනව නෙවෙයි. හොඳටම ක්‍රොකටුවෙක් සෑ ගැහුවා. මම හොඳටම හිටියේ සතාගේ සද්දේ. මම දන්නවා එතකොට මේ ඇඟ නාඩිලා ඉන්න හුස්ම ගන්න බව. මං ස්වාමීන් වහන්සේ කතා සතාගේ සද්දේ ඉන්න ඕනේද ඇඟට එන්න ඕනේද කියලා. ඉතින් ඔක්කොමලා හිතේට නාකියෝ ටික හිතාන හිටියා අනිවාර්යයෙන්ම ඇඟට ඕනේ එන්න ඕනේ කියයි කියලා. මං කිව්වා නෑ එහෙම කන්නේ. ඉතින් සුළුළු සද්දෙත් වර්තමාන වශයෙන් සිද්ධ වෙනවා ඇහෙනවා. ඒ අතරමැද මට පේනවා මගේ ඇඟ වාඩි වෙනවා හුස්ම ගන්න. සක්මනේ නම් මං ඇවිදිනවා. ඇවිදිල්ල අඩුවක් වෙන්නේ නැහැ හිත පිට ගියයි කියලා. සද්දෙකට ගියයි කියලා. වේදනාවට ගියයි කියලා. හිතවිල්ලකට ගියයි කියලා. ඉතින් එතෙල්ල මේක බලන්න බෑයි කියලා කාටවත් කියන්න බෑනේ. ඉතින් බලන එක භාවනාවේ දියුණුවක්ද එහෙම නැත්නම් භාවනාවේ කැඩී යාමක්ද?
ආධුනිකයෙකු නම් කැඩියාමක් තමයි. අපි කණ්ඩ දෙයක් ගහගෙන උඹ ඕ සත්තුන්ගේ සද්ද අහන්න දාවේ ඇවිදපන් කියලා කෑ ගහනවා. මම පහුවෙනකොට කියනවා සද්ද අහගෙන ඉන්න. ඊ අතරම බලන්න මේ කය කිසියම් ප්‍රශ්නයක් නැතුව ඇවිදින දැන් මොකාද ඇවිදින්නේ දැන්? මොකාද සද්ද අහන්නේ? දෙන්නෙක් ඉන්නවද? කෝකද චේතනා පූර්වක කරන්නේ කෝකද අචේතනිකව කෙරෙන්නේ. ඒකට අපිට පේනවනේ මේ සක්මන ඉක්මවන්න පුළුවන් කියලා. ඒ ඉක්මවන්න උඟක් ලීසි වැඩි තමයි ඔය සද්දයක් ඇහෙන්න ඕනේ, හිතවිල්ලක් එන්න ඕනේ, වේදනාව. ඉස්සර නම් මෙවුවා නිකන් බරපතල පිළිකා. දැන් මේ දෙක අතර බලනකොට එක්ක දෙන්නෙක් මෙතන ඉන්න ඕනේ. ඒව නැත්තම් කොහොමද මේ සද්ද ඒක නැත්තම් ඇවිදිනකොට සද්ද ඇහිමක නතර වෙන්නේ. නැත්තම් සද්ද ඇහෙනකොට ඇවිදීම නතර වෙන්නේ. මොකක්වත් වෙන්නේ නැහැ. දෙකම වෙනවා. ඉතින් අපි දන්නවනේ ඒක ආලම්බනයි, ඒක වත්තුකයි, ඒක අරමුණමයි ගන්නෙ. හිතට අරමුණ දෙයක් ගන්න බෑ කියලා. දැන් කොහොමද එතකොට මේ ඇවිදින්නලා සද්ද ඇහෙන බව දන්නේ? සද්ද ඇහෙන වලට ඇවිදින්න නතරල නැහැ බව දැනගන්නේ. ওই ටික අපිට කිසිම විෂයක උගන්වනවද? ওই විශ්වවිද්‍යාලේ කාර්ය ඔය බයියෝ කොහේ හරි. අපි කවදාකවත් දරුවෙකුට උගන්වන්න හිතනවද? නිකන් අපේ ආමරුගණගේ නිකන්වත් වැරදිලාවත් කියවෙනවද? ඔහොම දෙයක්. බණකට. මට පොඩ්ඩක් වැරදිලා තියෙන නිසා මම ඔය කියනවා. නිතින් ගියාට පස්සේ මෙන්න සක්මනත් ඉක්මවල බලන්න පුළුවන්. සක්මනත් පරතෝ සංකල්පෙන් බලන්න පුළුවන්. අන්නේ බලනකොට පේනවා මේ අපි කෙරුවට කෙරුම හිටියට ඒ කෙරුම නැති වුණොත් ඔය වැඩේ යනවා. රැට නිින්දෙදි තුස්ම ගන්න. බත් කන වෙලාවෙත් හුස්ම ගන්න. බාත් รู මට ගිහලා නාන වෙලාවෙත් හුස්ම ගන්න. මේ බාත් รู එකේ එළිය තෙල සෙරප දෙක ගලවලා තියෙන වගේ හුස්ම එළිය තියලා යන්නේ නැහැ නේ බාත් รู එක ඇතුළට. හුස්ම ගන්නවනේ. බැරිද බලන්න. දැන් ඒකට මෙතෙක් කල් ඕක බලන්න නැති වෙලාවේ සති නැති වෙලාවේ මොකಾದ හුස්ම ගත්තේ? හුස්ම ගත්තේ නැහැ කියන්න බෑනේ. දැන් මේ හිතේ සද්දක ඇහෙද්දි සක්මන් කරද්දී මේ මොකಾದ ඇවිදින්නේ දැන්? එහෙනම් සක්මන් කළා ඉවරනට පස්සේ තේරෙනවා ආවල් තැන සින්දුවක් ගියා මට ඒක කෑලි ඇහුණයි කියලා. ඒකට මේ සක්මන් කරනකොට සින්දුව ඇහුවේ කවුද? නොතන බලනකොට පේනවා මේ අපි gedara ගෑණිට හොර මිනිහෙක් ඉන්නවා වගේ. gedara මිනිහට හොර ගෑණියෙක් ඉන්නවා වගේ. මම කියන්නේ හැමතැනම නෙවෙයි. මේක ඇතුලේ දෙන්නෙක් ඉන්නවා වගේ පේනවා. සමහර 3 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නෝන් ඔය ස්ප්ලිට් මයින්ඩ් එක ආපු ගමන් තේරෙනවා. මේක පිස්සුවක් කියලා චිත්සොෆීනියා කියලා මේක සයිකියාට්‍රික් කේස් එකක් කියලා බේත් ගන්නත් යනවා. එහෙම නැත්තම් පේනවා මේ හැම එකක්ම බොල් හිස් මේ ඇතුලේ ඇහිදල් තියෙනවා බලන්න පුළුවන්. හැබැයි ශිල්පෙට යන්න ඕන. ශිල්පෙට යන්න ඕන. අන්නේ ශිල්පේ පටන් ගන්න ගැන තමයි කායනුපස්සනා කියලා කියන්නේ. ඒක අපි ওই ක්‍රම දෙක තුනකට උගන්වනවා. ඒක තමයි ඉස්සලා කිව්ව විදිහට වාඩි වෙලා හොඳට හුස්ම දිහා බලනකොට ඒක ගෙවෙන කම්ම යන්න අරනවා. ඒක ඉතින් ටිකක් පුරුදු පුහුණු කරපු අයට තමයි සිද්ධ වෙන්නේ. අනික් අයගේ වැඩිම චෝදනා පත්‍රයක් මට හුස්ම ගන්න බෑ සද්ද ඇහෙනවා මට හුස්ම ගන්න බෑ හුස්ම තානපනේ සතිය කරන්න බෑ වේදනාව එනවා. ඉතින් ওই මොන වේදනාව සද්දාවත් හුස්ම ගන්නවනේ අප්පා. ඔන්නෝක වාර්තා කරන්න වෙච්ච දවසේ ඔන්න වැඩමුළුව සාර්ථකයි මෙයා ගොඩ. රූපේ සම්බන්ධයෙන්. ඇවිදින කොටත් අපි එළියට දාන හුඟක් වෙලාට ඇතුලේ සක්මන් කරන්න පුළුවන්. ඇස් බැඳගෙන කරන්න යන්න එපා. බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මෙතන එකෙක් මම නම් අනික මොකක්ද? ඔය දෙන්න තුන් දෙනා හතර දෙනා පහ දෙනා හය දෙනා වෙන්න පටන් අරගත්තට පස්සේ පේනවා අනේ අම්මේ සතිය පිහිටවන්න ඉස්සෙල්ලා මදයි හිටියා. දිව හපා ගන්න නැතුව. හැප්පෙන්නේ නැතුව. පටලවා ගන්න නැතුව. මේ පැටලි ඔක්කොම ඉන්නේ සතිය පිහිටුවට පස්සේ තමයි. අති විනාඩි ඉස්සලා ඕනේ පිස්සුවක් කෙලින්න පුළුවන් මොනම දෙයක්වත් නැහැ. සතිය පිහිටුවට පස්සේ මොකක්වත් කරන්න බෑ. ඉතින් ඔය කියනකොට අර රාණි මට ලියලවල තිබුණා ස්වාමීන් වහන්සේ මේකත් සමහරලාට බණ්ඩ කියයි දන්නේ නැහැ කියලා. මේ ඉබ්බෙකුට දකින්න හම්බුනාලු හැකරැල්ලි. දැක්කලු යකෝ මූට කකුල් තියෙන තරම් අම්මේ හරියටම පළවෙනි කකුල ඉස්සෙනකොට ඊගාට 16 වෙනි කකුල ඉස්සෙනවා ඊගාට 32 වෙනි කකුල ඉස්සෙනවා ඊගාට මෙහෙම ඉස්සෙන එක හරි ලස්සන පැටර්න් එකක් නම් මට මේ තියෙන්නේත් හතරයි මේක වංගෙඩි හතර වගේ එකක් ගන්නකොට අනිත් එක ගන්න බෑ මේ කට්ටත් උස්සන මල කරදරي කියලා මූට පුදුම ඊර්ෂ්‍යාවක් හිතුනලු අච්චර කකුල් ගන්නක් තියන මූ පැටලෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව යන හැටි. ඉතින් පාටි එකදී හම්බුනාට පස්සේ දැක්කලු මෙයා ඩාන්ස් එකක් දානවා මේ
කවදා කරල්ලා. අරුට ඊර්ෂ්‍යාවේ පුපුරන්න බැරිලු මොන ඩාන්ස්ද මේ ඉබ්බට. ඉබ්බ ලිව්වලු තාමත්ව දෑවණෙන් අනේ ආදරණීය හැකරල්ලාණෙනි. ඔබතුමාගේ මේ පදමාරුව නම් විශ්වසනීයයි. පුදුමාකාර ඊට හපන් ඔයාගේ ඩාන්ස් එක වෙලාවේදී බලන්න හරියට මේ වගේ සින්ක්‍රොනයිස් එක. ඔයා දන්නවද දන්නේ නැහැ ඔයාගේ තියෙන මෙච්චර ජීනියස් ගතියක් තියෙනවා මේමයි කිව්වට පස්සේ අම්මඩ බොලා රැ කරල්ලට එන ජොලියක් ගිහිලා පහුවෙන්ද ඕ ගියාලු පළවෙනි කකුල උස්සනකොට 16 වෙනි කකුල උස්සන්න. 30 වෙනි කකුල උස්සන්න. අනේ මේක පය පැකෙල්ල වැටුණලු. සතියෙන් වැඩ කරන්න යන්න එපා කෙල වෙනවා. අර හිතලා බඳලා යන්න ගියාම පයින් ඇවිදින්න බෑ. හුස්ම ගන්න ගියාම හුස්ම ගන්න බෑ. මහසිසාරද ස්වාමීන් වහන්සේ කියනවා නාකිච්චෝ සතියෙන් බත් කන්න ගියාම පිටු දෙකක් විතර කාලා හරි ෂවුතු යපා අනච්චන් අපා දුක යපා කියලා බත් කන්න නැතුව ගෙදර යනවා. හෙටානින්ද වෙනකොට ඔන්න ගිඩිනස් එනවයි කියනවා, කවුළුව තෝන්තු වෙනවයි කියනවා, කන්න නැතුව. ඒ මොකද ඒ තරම් ඉක්මනට අනිත්‍ය වැටහිලා. ඒ තරම් ඉක්මනට මේ පිළිකුලට ගිහිල්ලා. බයිලා ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ බෞද්ධයට විතරයි. මොකද ඔලිය ස්ක්‍රිප්ට්ස් දාගෙන යන්නේ භාවනා කරන්න. ඒ නිසා භාවනා කරන්න නැති ලෝකෙට බනින්න යන්න එපා. මදයි අප්පා ඔය තරමට ජීවත් වෙනවා. භාවනා කරන්න ගිහිල්ලා මේ හුස්මක් ඇතුලේ හුස්ම ඉක්මවල බලන හැටි, පියවරක් ඇතුලේ පියවර ඉක්මවල බලන හැටි, ආන්නේකට ගියාට පස්සේ මේ විපස්සනාව කියන එක ඉක්මවා බලන එක, හරහා බලන එක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේක ඥානයක් නන් නෙවෙයි, මේක නිකන් මේ සහජාසයක් වගේ එකක්. කද්දෝ එකක් තියෙනවා. හිතලා කරන දේවල් නම් අමුකක්කා. සබ්බේ සංඛාරා දුක්ඛ. හිතලා බලන දේ හැමදේම කක්කා. සබ්බේ සංඛාරා දුක්ඛ. ඒතර මේ නොහිත නොමතා මේ යන ගමනක් තියෙනවා. ඒක අවුරුදු 6ක් යනකම් පොඩි දරුවා 100%ක් ඉන්නේ එතන. රහත් වුණාට පස්සේ ඒ ගමනේත් එච්චරයි. වෙන දේ වෙනවා. බත් කාපුවම කක්ක කරන්න ඕන. වතුර බීපුවම චූ කරන්න ඕන. ඔච්චරයි. ඕකට න්‍යාය පත්‍රයක් නැද්දයි, ටේබල් මැනර්ස් හදන්නයි, එටිකට්ස් හදන්නයි. ඒක ඔක්කොම මේ සමාජශීලී වෙන්න ඕනේ බයියන්ගේ වැඩ. තනි වෙනකොට මොකක්වත් නැහැ. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව. එතකොට මොකක්වත් නැහැ. ඉතින් එතකොට මේ වැඩ ටික යන්නේ කොහොමද? ඒක ගිය ආත්මෙත් තියෙන්නේ නැති. හැබැයි නිවන් දැකලා නැහැ. මේ ආත්මෙදී අපි මම කෙරුමා කියලා පටන් ගන්න මෙහෙම බණ අහනකොට මේ පරියන්ක කරනකොට ඔන්න ඕක මේ කෙරුමකුත් තියෙනවා, කරන්නෙකුත් තියෙනවා, කෙරණ දෙයක්කුත් තියෙනවා කියලා සකර්මක අකර්මක ભેදේ බලනකොට කවදාද අපි දන්නේ 100%ක්ම කෙරෙන දෙයක් මේකේ තියෙන කියලා. මේ ගම කරන බබාහාමි රාලාහාමි ඇඳගත් එක. ඕක අඩුවේගෙන යන්නේක තමයි සිද්ධ වෙන්නේ මේ රූපය ගැන කතා කරනකොට. ඉතින් සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මෙම රූපයක් තියෙනවා විනිවිද ගන්න බැරි ඒක ඝන බරපතල දෙයක් හරියට නිත්‍ය දීපොළ වගේ මේක අල්ලගෙන ජීවත් වෙන මිනිස්සයාට ඕක නැති වෙනකොට මරණය තමයි. ඒක මරණයේ අරිට හපන්. ඉන්නකම්ම දැක්කනම් මේ රූපේ හරහා මේ Tamange රූපේ ඉඳගෙන ඉනකොට මෙහෙමයි ඇවිදිනකොට මෙහෙමයි කියලා බැලුවොත් පේනවා ඒක තුල ආහාරයක් පවතිනවා. ඒක තුල සහජාසයක් පවතිනවා. ඒක තුල ඩිරෙක්ටඩ් ඩිස්පොසිෂන් එකක් තියෙනවා. ඒක තුල ආශය අනුශයක් ගමන් කරනවා. ඒක මම දන්නෙත් නැහැ. පොදිය කර තියාන ඇවිදිනවා. රැයට පොදිය ගන්නකොට හිතට ගන්න උදේ පාන්දර ඒ පොදියම තමයි නැගිටින්නේ. වෙනස්තර නැගිට්ටොත් එහෙම කලන්ත හැදුනා කියයි. සීමුර්ජාවේ නැගිටපු ගමන් බලන්නේ අර කක්ක පොදිය තියනවාද කියන එක තමයි. ආත්මෙන් ආත්මයට යනවා. මම කියන්නේ නැහැ මේක ආත්මය කියලා. නමුත් මෙන්න මේ ගමන් කරන දේ මොකද්ද මේ? මේ රූප වේදනා සංඥා සංඛාර වලට ඉක්ම වෙච්ච දෙයක්ද? නැත්නම් ඒක ඇතුලේ තියෙන දෙයක්ද? අපි මේක හරහා බලන්න ඕනේ. රූපේ දැනගෙන රූපෙන් පදක්කම් ගන්න නෙවෙයි. ඒකේ බලන්න දෙයක් නැහැ. අන්තිමට ඕකේ නැස්චාර්ත්‍ය තමයි නැති දෙය. නමුත් ඒ වුණත් ප්‍රාණය තියෙනවා. නින්ද නැති ගිල නැති බව දාන්න. සතිය තියෙනවා. ඉතින් මං හිතනවා අද දවසට මේක ප්‍රමාණවත් කියලා සෑහෙන්න ඔළුව කුරුවල් වෙන්න ඇති අහගෙන ඉඳලා. ඒ නිසා හොඳට දීප මූලික උපදේශ අලුතෙන්ම කල්පනා කරලා බලලා ඒ හැම ඉදිරිපත් වෙන හැම දෙයක්ම 100%ක්ම හොඳට එල්ල කරලා බලන්න. මානසිකාරය යොදවලාම බලන්න. ඕකමයි නිවන කියලා බලන්න.
බලාගෙන ඉන්නකොට බෑනේ යමක් හරියට දැක්කයි කියනකොට අපිට මොකද්ද ඒක ඉක්මවලා ගිය ගතියක්. පාරගූ කියන වචනේ සඳහන් කරන්නේ ඒකයි යමක් කෙල පැමිණෙන්න පුළුවන්. කෙල පැමිණිච්චාම මොකද්ද තියෙනවා. භෞතික විද්‍යාඥයෝ තීරම අනාතයි. කියලා බලන්න ටාවෝ ෆිසික්ස් කියන පොතේ ඔය ඕව ගැන දන්නේ නැති භෞතික විද්‍යාවක් නෙමෙයි අපිට පෙන්ලා දීලා තියෙන්නේ. ඔය දන්නේ නැති රසායන විද්‍යාවක් නේ. ඔබට දන්නේ නැති ජීව විද්‍යාව භෞතික මේ උද්භිද විද්‍යාවක් නේ අපිට උගන්ලා තියෙන්නේ. ඉතින් ඒකේ අතන හිටිනවා ඥානෙ. මොකද ඒක අදහගෙන යන්නේ. අපි භාවනා කරනකොට අපිට ඔක්කොම තියෙනවා. භෞතික විද්‍යාව, කරතාරින් විද්‍යාව ඔක්කොම තියෙනවා. කමන්නේ. අපි මේ අද ඉපදිච්ච පොඩි බබෙක් වගේ අපි මේක දිහා බලමු පුළුවන් නම් මේ රූපය ඇහිදල් කරලා, පතුරු ගහලා, විනිවිද කරලා හරහා බලන්න අන්න බලපු දවසේ අපිට තේරෙයි මේ රූපේ අපි ලැබියෝ රූපලාවන්‍ය දාන්න නෙවෙයි. මේ manussත්ත්ව ප්‍රතිලාභේ ලැබියෝ ඕනෝක බලන්න. එසේ බලන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිළු දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු